ඒකෙන්ද ඉතින් දැන් අද පටන් ගත්තා වගේ දිගටම ආසාවෙන් මේ පාඩම කරගෙන යන්න ඕනේ මල්ලි. එතකොට ඉතින් ඔයාලට ගොඩක් ලේසියි. ඔයාලා අහලා තියෙනවද ගණන්කාරය කියලා කට්ටියක් ගැන? මල්ලිට පැහැදිලි නෑ. අනිත් කටට පැහැදිලිද කියලා අහනවා දැන්. ළඟට සද්දන්නේ. නිම්සිට එනවද මං කියන දේ හොඳට? දැන් ඉතන මොකද ගහන්නේ? ඔව් අයියේ. හොඳට ඇහෙනවා. එහෙනම් මල්ලි මෙතන දාන්න. ඔව්. කොහොමද? අනද ෆෝන් එකේ හරි මල්ලි. දැන් ඔන්න එහෙනම් අපව පටන් ගන්නවා පාඩම. අහලා තියෙනවද ගණන්කාරය කියලා කට්ටියක් ගැන? කොයි වගේ කට්ටියද ගණන්කාරය කියන්නේ? ඇත්තටම ඉතින් ගණන්කාරයෝ කියන කට්ටිය ඔයාලා හිතන විදිය නන් නෙමෙයි. ගණන්කාරයෝ කියලා නියම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගණන් වලින් වැඩ පෙන්නන කට්ටිය. ඔය නිකන් එහෙම මේ රස්තිය අදුර ගහ ඉන්න කට්ටිය නෙවෙයි ගණන්කාරයෝ කියන්නේ. ඔයාලට මම පෙන්නන්නම්කෝ නියම ගණන්කාරයෝ ටික. මේ ඉන්නේ කවුරු කියලාද හිතන්නේ? අයිසැක් නිව්ටන්. ඇල්බර්ට් අයින්ස්ටයිනුයි පයිතගරසුයි ඉන්නේ මේ. ඔව්. ඒ දෙන්නම මේ ලෝකෙ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ ගණිතඥයෝ දෙන්නේ. පයිතගරස් කියන්නේ ලෝකෙ බිහි වෙච්ච මුල් ග්‍රීසියේ හිටපු මුල්ම ගණිතඥයෙක්. ඔය අපිට පාඩමක් තිබ්බ පහේ පයිතිගරස්. ඊළඟට මෙන්න මේ රූපේ ඉන්නවා සර් අයිසැක් නිව්ටනුයි ගැලීලියෝ ගැලීලි. ඒ දෙන්නත් ගොඩක් දක්ෂ ගණිතඥයෝ දෙන්නේ. මේගොල්ලෝ මේ ලෝකෙට කරපු දේවල් කොච්චරද කියලා කියන්න බැරි තරම් දේවල් තියෙනවා. ඒ තරම් දක්ෂ ගණිතඥයෝ කට්ටිය තමයි මේ ඉන්නේ. කැමතිද දවසක මේ වගේ කට්ටිය ඉන්න? එහෙම තමයි වෙන්න ඕන. කවදා හරි දවසක ලෝකෙට හොඳ දෙයක් කරන්න හොඳ තැනකට යන්න හිතාගෙන වැඩ කරන්න ඕන. දැන් මල්ලි අපිට මුලින්ම තියෙන්නේ අපේ පෙළ පොතේ වෘත්ත කියන පාඩම. ඒ වුණාට දැන් අපිට එකපාරට වෘත්ත කියන පාඩමට යන්න බෑනේ. අපි පොඩ්ඩක් බලමු වෘත්ත වලට යන්න කලින් මෙන්න මෙහෙම දෙයක් ගැන. දැන් මොකක් හරි මතු පිටක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතමු මේසේ උඩ මතු පිට කියලා. අන්න ඒ වගේ එකකට අපි කියනවා තලයක් කියලා. අන්න ඒ වගේ තලයක ඇඳලා තියෙන මොකක් හරි රූපයකට තමයි තල රූපයක් කියලා කියන්නේ. එතකොට මේ තල රූප හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ සරල රේඛාවලිනුයි වක්‍ර රේඛාවලිනුයි. මේ වගේ ඒවා ගොඩක් එකතු වෙලා තමයි මෙන්න මේ තල රූප කියන දේවල් හැදෙන්නේ. එතකොට මල්ලි මේ තියෙන්නේ සංවෘත තල රූප කීපයක්. ඔයාලා දන්නවනේ මේ මොනවද කියලා? සංවෘත තල රූපයක් කියලා කියන්නේ මල්ලි සම්පූර්ණයෙන්ම වටෙන්ම ආවරණය වෙච්ච තල රූපයකට. දැන් මේ ත්‍රිකෝණය දිහා බලන්න. ත්‍රිකෝණේ තුන් පැත්තකින් සරල රේඛා තුනකින් වට වෙලා තමයි තියෙන්නේ. සමචතුරස්‍රයේ සරල රේඛා හතරකින් වට වෙච්ච එක. ඒ පාද හතරම සමානයි. එතකොට ඍජු කෝණාශ්‍රය සමාන පාද යුගල් දෙකක් එකතු වෙලා තමයි ඍජු කෝණාශ්‍රය හැදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන වෘත්තේ විතරක් හැදිලා තියෙන්නේ වක්‍ර රේඛාවකින්. තනි වක්‍ර රේඛාවකින්. සරල රේඛාවක් කියන්නේ තනි ඉරක්. ඒත් වක්‍ර රේඛාවක් කියන්නේ එක එක හැඩවල වලට ගිහිල්ලා තියෙන ඉරක්. ඒක කෙලින් එකක් නෙමෙයි. එතකොට මේ තල රූප වල තවත් වර්ගයක් තියෙනවා මල්ලි. ඊට කලින් ප්‍රශ්නයක් අහන්න දිනවා. නිම්සිට පුළුවන් උත්තර දෙන්න.
ඔව්. මොකද්ද මේ? මේකට කියන නම මොකක් කියලාද හිතන්නේ? හිතා ගන්න පුළුවන්ද නිවසිට? මේකට කියන්නේ පංචාශ්‍රය කියලා. හේතුව තමයි මේකේ පාද පහක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. පාද පහක් තියෙන හින්දා ඒකට කියන්නේ පංචාශ්‍රය කියලා. එතකොට කෝ අපේ නිමුතු ඉන්නවද බලමු. නිමුතු නෑනේ. නිම්සිට කියනවද මේ මොකද්ද කියලා? මොකක් කියලාද හිතන්නේ මේ? මේ තියෙන ෂඩාශ්‍රය. මේකේ තියෙනවා පාද 6ක් මල්ලි. එතකොට මේ පාද 6කින් වට වෙලා තියෙන රූපෙට කියන්නේ ෂඩාශ්‍රය කියලා. ඊළඟට අපි බලමු විවෘත තල රූප කීපයක් ගැන. මේ තියෙන්නේ විවෘත තල රූප කීපයක්. එතකොට ඒවා එක පැත්තකින් කොහෙන් හරි ඇරිලා තියෙන්නේ. හැම පැත්තෙම ආවරණය වෙලා නැහැ. ඒ වගේ ඒවට තමයි විවෘත තල රූප කියන්නේ. අපි දැන් කලින් පෙන්නුවේ මේ ඔක්කොම සංවෘත තල රූප. මේ තියෙන ඔක්කොම සංවෘත තල රූප. මෙන්න මේ වගේ සරල රේඛා, වක්‍ර රේඛා එකතු වෙලා තමයි මේ හැම තල රූපයක්ම හැදෙන්නේ. දැන් අපි යමු වෘත්තය කියන පාඩමට. දැන් ඊළඟට වෘත්තය කියන්නේ මොකක් කියලාද හිතන්නේ? රවුමක්. රවුමක්. හොඳයි. ඒත් ඒක 6 වසරට මදි වගේ නේද? රවුමකට වැඩි එහා කියපු දෙයක් කියනවනේ. වෘත්තයක් කියලා කියන්නේ සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වෙච්ච තල සංවෘත තල රූපයක්. බලන්න වෘත්තය දිහා හොඳට. නිමුතු ලොග් වෙලා මම හිතන්නේ ඉන්නේ. නිමුතුට ඇහෙනවද? නිමුතුට ඇහෙනවද? නිමුතු ඉන්නවා අයියේ. කොහමලි නිමුතුට දෙන්නන්නේ නිමුතු. නිමුතු ආපහු වයින් වුණා පාඩමේ. හරි අපි පාඩම කරන් යමුකෝ. දැන් වෘත්තය කියලා කියන්නේ මල්ලි සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වෙච්ච සංවෘත තල රූපයක්. මොකද්ද නිම්සි? සම්පූර්ණ තල රේඛා වක්‍ර රේඛාවකින් වට වුණ එක. හරි. ගත්තනේ ඔයාලා පොතක් ළඟට. අන්නේ පොතේ මුලින්ම උඩින් මාතෘකාවක් ලියා ගන්නකො දැන් වෘත්තය කියලා. අම්මන්න ඉන්නකවයි දාන්න කොබේ. ඔව් කොබේ. හරිද නිම්සි ලියලි වලද? හරි. දැන් වෘත්තය කියන එක ගැන අපි විස්තරයක් කරන්න කලින් පොඩ්ඩක් ලියමු සංවෘත තල රූප කීපයක නම් ටිකක්. ලියන්නකො මම අනුමාත්‍රිකාවක් විදිහට සංවෘත තල රූප කියලා.
නිමිති එනවා යනවා. ඔව්. රෙකෝඩ් කරනවා නේ. දැන් මතකද සමෘද්ධ තල රූපයක් කියන්නේ මොකක්ද කියලා නිම්සිට? එහෙනම් අපි ලියාගමු. සංවෘත තල රූපයක් යනු සම්පූර්ණයෙන්ම ආවරණය වී සෑදුණු සම්පූර්ණයෙන්ම ආවරණය වී සෑදුණු තල රූපයකි. දැන් අපි ලියාගමුකෝ සංවෘත තල රූප වලට උදාහරණ කීපෙකුත් දාගන්නකෝ උදාහරණ කියලා. මුලින්ම තියෙන්නේ මොකද්ද? පාද තුනකින් හැදිලා තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණය ඊළඟට පාද හතරක් එකතු වෙලා හැදිච්ච එක මොකද්ද? සමචතුරාශ්‍රයයි ඍජු කෝණාශ්‍රයයි. තනි වක්‍ර රේඛාවකින් හැදලා තියෙන එක මොකද්ද නිම්සි? අයියෝ උත්තරේ දීලා ඉවරයි. හරි. ඊළඟට දැන් අලුතෙන් ඉගෙන ගත්ත දෙක මොකද්ද? නිම්සිත් කියන්නකෝ බලන්න. පංචාශ්‍රයයි ෂඩාශ්‍රයයි. ඒ දෙකත් ලියා ගන්න මල්ලි.
අයියෝ මල්ලිට මුල් ටික ඇහුණාද? ඇහුන්නේ අයියේ හරි මල්ලි මේ කවන්නේ මම මේක සම්පූර්ණයෙන් රෙකෝඩ් වෙන්න දාලා තියෙනවා. ඔයාලට අපෝ රෙකෝඩින් එක බලන්න පුළුවන්. හා කොහෙද ගන්නේ? මල්ලි දිගටම පාඩමේ ඉන්න. අයින් වෙන්න එපා මේ ප්‍රශ්නත් අහනවා උගන්නන ගමන් ටිකක්. ඒකෙන්ද පාඩමේ හිටියොත් තමයි ගොඩක් හොඳ. මොකක් හරි තේරෙන්නේ නැද්ද දෙයක් තිබ්බොත් මයික් එක අන්මියුට් කරලා අහනවා වගේ. දැන් ලියා ගන්නකො මල්ලි විවෘත තල රූප කියලා. විවෘත තල රූපයක් කියන්නේ එතකොට දැන් සංවෘත තල රූපයක් කියන්නේ හැම පැත්තෙම ආවරණය වෙච්ච තල රූපයකටනේ. එතකොට මේ විවෘත තල රූපයක් කියලා කියන්නේ හැම පැත්තෙම ආවරණය වෙලා නැහැ විවෘත තල රූප. කොහෙන් හරි බාහිරයට ඇරිලා තියෙන්නේ. මෙන්න මේ රූප ටික දිහා බලන්නකො පොඩ්ඩක්. එතකොට ඔයාලට තේරෙයි. මේ හැම රූපෙම කොහෙන් හරි ඇරිලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පටන් ගත්ත තැනට ඉවර වෙන තැන සම්බන්ධ වෙලා නැහැ. අන්න ඒ වගේ වල තමයි විවෘත තල රූප කියලා කියන්නේ. එතකොට දැන් අපි සංවෘත තල රූප වල ලියවනේ සම්පූර්ණයෙන්ම ආවරණය වෙච්ච තල රූප සංවෘත තල රූප කියලා කියනවා කියලා. දැන් එතකොට මෙන්න මේ විවෘත තල රූප කියන එකට අපි ලියාගමු එහෙනම් සම්පූර්ණයෙන්ම ආවරණය නොවුණු තල රූප වලට තමයි විවෘත තල රූප කියලා කියන්නේ. ලියා ගන්නකො එහෙනම් මෙන්න මේ විදිහට. සම්පූර්ණයෙන්ම ආවරණය නොවුණු සම්පූර්ණයෙන්ම ආවරණය නො වූ තල රූප විවෘත තල රූප ලෙස හැඳින්වේ. විවෘත තල රූප ලෙස හැඳින්වේ. හරි මල්ලි. ඔන්න දැන් තමයි අපි නියම පාඩමට බහින්නේ. දැන් පොඩ්ඩක් ආපුවත් මතක් කරමුද? මොකද්ද සංවෘත තල රූපයක් කියන්නේ? සම්පූර්ණයෙන්ම ආවරණය වෙච්ච තල රූපයකට තමයි සංවෘත තල රූපයක් කියන්නේ. එතකොට සංවෘත තල රූප ගණයට ත්‍රිකෝණය, සමචතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, වෘත්තය, පංචාශ්‍රය, ෂඩාශ්‍රය ඒ ටිකයි තියෙන්නේ. ෂඩාශ්‍රයෙන් අතර වෙන්නේ තව ගොඩක් ඒ වගේ ඒවා තියෙනවා. ඊළඟට විවෘත තල රූප. විවෘත තල රූප කියන්නේ හැම පැත්තෙම වට වෙලා නැහැ. කොහෙන් හරි එක පැත්තකින් ඇරිලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ආවරණය නොවුණු තල රූප තමයි විවෘත තල රූප කියලා කියන්නේ. එතකොට දැන් තමයි ඔන්න පාඩමට එන්නේ හරියටම.
වෘත්තය. මොකද්ද වෘත්තය කියලා කිව්වේ මං කලින්? කියන්නකෝ බලන්න අයොද්දේ. දෙයක් කියන්න තනි වක්‍ර රේඛාවකින් වට වුණු සරලතර රූපයක්. චුට්ටක් කරදුනා. තනි වක්‍ර රේඛාවකින් වට වුණු මොන තල රූපයක්ද? නිම්සිත් කියන්න වල. හොඳට අහන් ඉන්නවද හරිද? මං හිටපු ගමන් ප්‍රශ්න අහනවා. සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වුණු සංවෘත තල රූපයකට තමයි වෘත්තයක් කියන්නේ. ඔන්න අයෝධ්‍යත් හොඳට මතක තියාගන්න ඕන. දෙන්නම හොඳට මතක තියාගන්න හරිද? සංවෘත වක්‍ර රේඛාවකින් වට වුණු සංවෘත තල රූපයකට තමයි වෘත්තයක් කියලා කියන්නේ. දැන් ලියා ගන්නකෝ වෘත්තයක් යනු කියලා. වෘත්තයක් යනු. ඉස්සෙල්ලා මාතෘකාව ලියලා ඉන්නකෝ වෘත්තය කියලා. වෘත්තය යනු. වෘත්තය යනු කියලා වෙනම ලියලා කමාවක් දාන්නකෝ. නිමිතිත් ලියලා ඉවරද? වෘත්තය යනු සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වූ සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වූ සංවෘත සංවෘත තල රූපයකි. හරි. ඔන්න දැන් ඊළඟට තව වැඩක් තියෙනවා. දැකලා තියෙනවද මේක? මොකද්ද මේ? ඔලිම්පික් වල ලාංඡනේ. මේක මොනවෙන්ද හැදිලා තියෙන්නේ? වෘත්ත වලින්. හරි. දැන් එතකොට මට අහන්න තියෙනවා තවත් පොඩි ප්‍රශ්නයක්. මේ තියෙන්නේ මොකද්ද? මේක වෘත්තයක්ද? නැහැ. ඒක හරි. මේක වෘත්තයක් නෙමෙයි. මේකට කියන්නේ ඉලිප්සය කියලා. වෘත්තයට ටිකක් ආසන්නයි තමයි. මොකද මේකත් හැදිලා තියෙන්නේ සම්පූර්ණ වක්‍ර රේඛාවකින්. හැබැයි මේක වෘත්තයක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ වෘත්තයක්. දැන් අපි මෙන්න මෙහෙම දෙයක් ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ පාඩමේදී නම්. වෘත්තයක අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් කියවට ගොඩක්ම නැහැ. ටිකක් තියෙනවා ඉතින්. මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ වෘත්තේ මේ රතු පාටින් තියෙන්නේ. ඒකටනේ අපි වෘත්තය කියලා කියන්නේ. මෙන්න මේ රතු පාටින් තියෙන ගන්නේ වෘත්තය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ රතු පාටින් තියෙන කොටසට අපි කියනවා වෘත්තපතය කියලා. වෘත්තපතය කියලා තමයි ඒකට කියන්නේ. එතකොට මෙන්න මේ මැද කළු පාට ඩොට් එකක් තියෙනවානේ. අන්නේ කළු පාට ඩොට් එකට කියනවා මධ්‍ය ලක්ෂය නැත්නම් කේන්ද්‍රය කියලා. මම කිව්වනේ දැන් ඔයාලට මේ ඔයාලට ගේන්නේ කියලා කොලයක්.
අර රවුම් හැඩයකින් ඇඳ ගන්නකො ඔය කොලේ රවුමක්. හරි හරි. රවුමක් ඇඳගත්තට පස්සේ දැන් ওই රවුම කපා ගන්නකො. හරි. රවුම කපා ගත්ත නේන. දැන් මල්ලි මට තියෙන ප්‍රශ්නයක්. දැන් මගේ ගාවත් තියෙන රවුම. කොහොමද අපි මේකේ කේන්ද්‍රය හොයාගන්නේ? නැත්නම් මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්නේ? සමපාදව දෙකට නමන්න පුළුවන්. කියන්නකො බලන්න නිවසින්. 4ට නමනවා. හරි. නිකන් හතරක් නෙවෙයි සමපාද. 4ට නැව්වට පස්සේ මෙන්න මේ විදිහට අපිට මෙන්න මේකේ කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. එතකොට මේ කේන්ද්‍රයෙන් පස්සේදී අපිට තවත් දෙයක් තියෙනවා. මෙන්න මේ නැවිලා තියෙනවානේ 4 පැත්තකට. මෙන්න මේ විදිහට ඉරි කැලි 4ක් පේනවනේ අපිට. ඔව්. මෙන්න මේ විදිහේ ඉරි 4කින් තමයි හැදිලා තියෙන්නේ මෙන්න මේ නැවුම් දාර ටික. එතකොට මෙන්න මේ එක ඉරකට කියන්නේ අපි මොකක් කියලාද? මේකට තමයි මල්ලි නෑ මේකට තමයි අරය කියලා කියන්නේ. වෘත්තයේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් වෘත්ත පතයට ඇඳපු රේඛාවට තමයි අරය කියලා කියන්නේ. එතකොට අපිට මේ වගේ ඒවා ගණන් කරන්න බැරි තරමක් අඳින්න පුළුවන් එක වෘත්තයක් ඇතුලේ. හතරට නවලා කේන්ද්‍ර හොයාගන්න විදිය නේ එතකොට මල්ලි මේකේ අපිට තවත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි විස්කම්බය. මේ තියෙන්නේ විස්කම්බේ රූපයක්. මේ අරය සම්පූර්ණ අරයනේ මේ තියෙන්නේ. ඒ අරයත් එක්ක තියෙන රේඛාව සම්පූර්ණයෙන්ම දික් කරාට පස්සේ වෘත්තයේ පතේ අනිත් පැත්තට යාවෙන්න අන්න ඒකට අපි කියනවා විස්කම්බයක් කියලා. එතකොට මේ වෘත්තයේ විස්කම්බය යන්නේ හරියටම මේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා. අන්න ඒ හින්දා තමයි ඔයා මෙන්න මේ කොලේ දෙපාරක් නැවුවට පස්සේදී අපිට කේන්ද්‍ර හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි ඒ දෙක ලියලිමුකෝ පොඩ්ඩක්. වෘත්තයක හඳුනා ගැනීමට ඇති දේවල් කියලා ලියමුකෝ ඉස්සෙල්ලම. වෘත්තයක හඳුනා ගැනීමට ඇති දේවල්. හරි. දැන් අපි මුලින්ම ලියමු වෘත්ත පතය කියලා. මෙන්න මේ වෘත්තය නිර්මාණය වෙන්න දායක වෙලා තියෙන වක්‍ර රේඛාවට තමයි වෘත්තපතය කියලා කියන්නේ. මේ වෘත්තය නිර්මාණය වෙන්න දායක වෙලා තියෙන වක්‍ර රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ රතු පාට රේඛාවට තමයි වෘත්තපතය කියලා කියන්නේ. ඔයාලට ඉස්සරහට යද්දී නම් මේකට ලොකු ලොකු නිර්වචන හම්බ වෙනවා. හැබැයි ඉතින් තාම එච්චර එහෙම දේවල් නැහැ. දැනට මේ විදිහට අපි ඉගෙන ගමුකෝ. ලියන්නකෝ එහෙනම්. ලිව්වද මාතෘකාව වෘත්තපතේ කියලා. හරි. වෘත්තය නිර්මාණය වීමට වෘත්තයක් නිර්මාණය වීමට වෘත්තයක් නිර්මාණය වීමට දායක වී ඇති
දායක වී ඇති වක්‍ර රේඛාව හරි. වෘත්තපතය ලෙස හඳුන්වයි. වක්‍ර රේඛාව. දායක වී ඇති වක්‍ර රේඛාව වෘත්තපතය ලෙස හඳුන්වයි. හරි. හරි. ඊළඟට ලියමු කේන්ද්‍රය කියලා. හරි. වෘත්තයක ඇති මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය. හරි. වෘත්තයක ඇති මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය ලෙස හඳුන්වයි. ඊළඟට තියෙනවා අරය. ලියමුකෝ අරය කියලා. අරය. අරය කියලා කියන්නේ මෙන්න මේ සරල රේඛාවට. වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්ත පතයට ඇඳලා තියෙන සරල රේඛාවට තමයි වෘත්තයක අරය කියලා කියන්නේ. එහෙනම් දැන් ඒකත් ලියාගමු. වෘත්තයක කේන්ද්‍රයේ සිට අයියේ අපේ අම්මා. මේ අයියේ නිමුතුට සිග්නල් නෑලු. හරියන්ටි මේ මම මේක සම්පූර්ණයෙන් රෙකෝඩ් කරනවා. චුට්ටක් ඉන්නකො මල්ලි අයෝධ්‍යාර පැත්තට යනකම්. අයෝධ්‍යට මෙතන ඉඳන් ලියන්න අමාරුයිලු. හරිද ලියාගත්තද වෘත්තරය කියලා? මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්ත පතයට ඇඳපු ඉරට තමයි වෘත්ත පතයට ඇඳපු සරල රේඛාවට තමයි වෘත්තයේ කේන්ද්‍රය කියලා වෘත්තයේ අරය කියලා අපි කියන්නේ. මාළික කැමරා ඔන් කරනවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට හරි. ලිව්වද මල්ලි? වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්ත පතයට ඇඳි
පන්ති. හරි. වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්ත පතයට ඇඳි සරල රේඛාව වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්ත පතයට ඇඳි සරල රේඛාව වෘත්තයේ අරය ලෙස හැඳින්වේ. වෘත්තයේ අරය ලෙස හැඳින්වේ. හරි. දැන් ඊළඟට තියෙන්නේ අපිට විස්කම්භය. මේ තියෙන්නේ. එතකොට මේ විස්කම්භය හැමතිස්සෙම යන්නේ මෙන්න මේ කේන්ද්‍රය හරහා. එතකොට විස්කම්භය කියලා කියන්නේ කේන්ද්‍රය හරහා යන පරිදි වෘත්තපතේ ස්පර්ශ කරන රේඛාවට. වෘත්තයේ දෙපසම ස්පර්ශ කරන රේඛාවට. විස්කම්භය. විස්කම්භය. වෘත්තපතේ එක් කෙළවරක සිට වෘත්තපතයේ එක් කෙළවරක සිට කේන්ද්‍රය හරහා වෘත්තපතයේ එක් කෙළවරක සිට කේන්ද්‍රය හරහා sorry මල්ලි වෘත්තපතයේ එක් කෙළවරක සිට කේන්ද්‍රය හරහා වෘත්තයේ අනෙක් කෙළවරට අඳින ලද සරල රේඛාව
වෘත්තයේ එක් කෙළවරක සිට කේන්ද්‍රය හරහා වෘත්තයේ අනෙක් කෙළවරට අඳින ලද සරල රේඛාව විස්කම්භය ලෙස හැඳින්වේ. ඒ ඕනම පැත්තක මධ්‍ය ලක්ෂණ හඳුන්වනවා. ඒක මම කියන්නේ. දැන් මල්ලි මෙන්න මේ වෘත්තයේ අරයන් තියනවනේ අපිට ගණන් කරන්න බැරි තරම. අන්නේ ගාන්ටම මෙන්න මේ විස්කම්භයනොත් තියෙනවා වෘත්තයක. අපිට ගණන් කරන්න බෑ. ඒ තරමටම මේ අරයන් වගේම විස්කම්භයනොත් තියෙනවා වෘත්තයක. දැන් මල්ලි අපි චූටි වැඩක් බලමු. මේ වෘත්තයක තියෙන එක එක විශේෂ ලක්ෂණ වගේක්. ලියා ගමුකෝ මෙහෙම. වෘත්තයක ඇති විශේෂ ලක්ෂණ කියලා. වෘත්තයක ඇති විශේෂ ලක්ෂණ. එතකොට මල්ලි මෙන්න මේ වෘත්තේ හැම තැනම අරේ එකම දිගක් තියෙන්නේ. ඒකට අපි කියනවා වෘත්තයේ සෑම ස්ථානයකම අරේ ඒකාකාරී වීම කියලා. ඒ කියන්නේ මේ වෘත්තේ කොතනින් බැලුවත් කොයි පැත්තට බැලුවත් අරේ දිග එකමයි. ඒ අරේ දිගේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ලියාගමුකෝ මෙහෙම. තරු ලකුණක් දාලා ලියාගමු. වෘත්තයේ සෑම ස්ථානයකම වෘත්තයේ සෑම ස්ථානයකම අරය ඒකාකාරී වීම. වෘත්තයේ සෑම ස්ථානයකම අරය ඒකාකාරී වීම. හරි ලියලා ඉවරද? මට දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දෙන්නම මයික් ඕන් කරගන්නකෝ. ලියන්නේ අම්මා. මෙන්න මේකයි ප්‍රශ්නේ. හොඳට බලන්න මෙන්න මේ රූප දෙක දිහා. මෙන්න මේ රූප දෙකෙන් මෙන්න මේ අරයයි විස්කම්භයයි දෙක කියන දෙක දිහා බැලුවට පස්සේදී අපිට තවත් මොකද්දෝ ලක්ෂණයක් හිතෙනවා වෘත්තයක් ඇතුලේ තියෙන. පුළුවන් නම් හිතලා කියලා බලන්න මේ දෙකේ දිගත් එක්ක හිතලා බලන්න. පළවෙනි වෘත්තයේ තියෙන්නේ දෙවෙනි වෘත්තයේ තියෙන ඉරට වැඩිය භාග ඉරක්. ඒ කියන්නේ දෙකෙන් එකක්. නිමිෂිට තේරුණාද යද්දි කියපු දේ? මෙන්න මේ අරය වගේ දෙගුණයකට තමයි විස්කම්භයක් කියලා කියන්නේ. විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. හැමතිස්සෙම අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය. අයත් දෙකේ උත්තරේ හරි. විස්කම්භය වෘත්ත අරයමෙන් දෙගුණයකි. විස්කම්භය අන්ලියන්නේ අනිස විස්කම්භය වෘත්ත අරයමෙන් දෙගුණයකි.
හරි මල්ලි. ඉතින් මේ කියන්නේ අමාරු ඒකට තාමුනේ. නිව්සෙත් ලියනවා. ලියලා ඉවරයි. හරි මල්ලි. චුට්ටක් ඉන්න මල්ලි තාම අයෝද්ද ලියනවා. හරි. දැන් අපි යමුකෝ ඊළඟ එකට. බලන්නකෝ පොඩ්ඩක් මේ රූපේ දිහා. එක එක ලස්සන ලස්සන හැඩ වගේක් පේනවද? මේ ඔක්කොම කරලා තියෙන්නේ වෘත වලින්. වෘත පාවිච්චි කරලා තමයි එක එක සයිස් වල එක එක විදිහේ වෘත පාවිච්චි කරලා තමයි මෙන්න මේ නිර්මාණ ඔක්කොම කරලා දෙන්නේ. දැන් කලිනුත් දැක්කනේ ඔලිම්පික් පහන පව. ඔලිම්පික් පහනෙත් තියෙන්නේ වෘත පහ. අන්න ඒ වගේ එක එක වෘත පාවිච්චි කරලා අපිට ලස්සන ලස්සන රටා හදන්න පුළුවන්. හදලා තියෙනවද එහෙම රටා? ඔන්න එහෙනම් පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා දැන්. ඊළඟ දවසේ පාඩමට එන්න කලින් අනිවාර්යෙන් ලස්සන මොකක් හරි මෝස්තරයක් හදලා තියාගන්න ඕන. ගොඩක් ලොකු එකක් වෙන්න ඕනේ නැහැ. ඒනට ටිකක් ලස්සනට හදලා තියාගන්න. එතකොට මල්ලි දැන් අපි ඇඳගමු පොඩි වෘතයක්. නෑ පොතේ මැදින්. හරි අයියේ. හරි මල්ලි. දැන් ඔය වෘතේ අපිට කේන්ද්‍රය කියලා හිතන තැනක් තියෙනවානේ. ඒ කියන්නේ හරි මැද වගේ කියලා හිතන තැනක්. අන්නේ තැනට ඩොට් එකක් තියාගන්නකෝ. වෘතයේ හරි මැද කියලා හිතන තැනට ඩොට් එකක් තියාගන්න ඕනේ. දැන් ඊළඟට මෙන්න මේ රතු පාටින් තියෙන වෘත පතේ තියෙන්නේ. අන්න ඒකට ඉරක් ගහලා වෘත පතේ කියලා ලියා ගන්න. වෘත පතය. දැන් එතකොට මේ මැදින් තියාගත්තනේ ඩොට් එකක්. අන්නේ ඩොට් එකට ඊතලයක් දාලා ලියා ගන්න කේන්ද්‍රය කියලා. වෘතය ඇතුළෙම දැන් අරේකුත් ඇඳ ගන්නකො මල්ලි. හරි. ඒකට ඊතලයක් ගහලා ලියා ගන්න අරය කියලා.
හරියයි. දැන් ඇඳ ගන්නකෝ සම්පූර්ණ රේඛාවක් විස්කම්භයක්. හරියයි. හරි. දැන් ඒකට ඉරක් ගහලා ලියා ගන්න විස්කම්භය කියලා. හරියයි. හරි. දැන් එහෙනම් ඒ වැඩේ හරි. දැන් මම ප්‍රශ්න ටිකක් අහනවා. පොත වහන්නකෝ දැන්. අයෝධ්‍යත් කැමරා එක ඕන් කරගන්නකෝ. දෙන්නම ඕන් කරගන්න. මාරුවෙන් මාරුවට දැන් මම ප්‍රශ්න අහනවා. හරි. මේ මොකද්ද මේ තියෙන්නේ? නිම්සිත් කියන්නකෝ බලන්න. නෑ. සරලරු රේඛාව. රේඛාව. සරල රේඛාව. අයෝධ්‍ය කියන්නකෝ දැන් මේ තියෙන්නේ මොකද්ද කියලා? වක්‍ර රේඛාව. හරි. සංකෘත තල රූපයක් කියන්නේ මොකද්ද නිම්සිත්? සම්මුතිතර රූපය. මොකක් හරි එකක් උඩ තියෙන එකක්. නෑ. ඒ තලයක් මේ වචන වලින්ම ඕනේ නෑ. සංකෘත තල රූපයක්. සංකෘත තල රූපයක් කියලා කියන්නේ මොකද්ද කියලා අයෝධ්‍ය කියන්නකෝ බලන්න. හැම පැත්තෙම වට වෙලා තියෙන තල රූපයක්. හැම පැත්තෙම වට වෙලා තියෙන නැත්නම් හැම පැත්තෙම ආවරණය වෙලා තියෙන තල රූපයකට තමයි සංකෘත තල රූපයක් කියලා කියන්නේ. හරි. දැන් එහෙනම් නිම්සිත් කියන්නකෝ විවෘත තල රූපයක් කියන්නේ මොකද්ද කියලා. එක කෑල්ලක් කරලා තියෙන්නේ. එක කෑල්ලක්ම කියලා කියන්න බෑ. හැම පැත්තෙම වැහිලා නැති රූපයකට තමයි විවෘත තල රූපයක් කියලා කියන්නේ. මේ තියෙන්නේ මොකද්ද? පංචාශ්‍රය. එතකොට මේ තියෙන්නේ ෂඩාශ්‍රය. හරි. වෘත්තයක් කියලා කියන්නේ එතකොට මොකද්ද අයෝධ්‍ය? සංකෘත තල රූපයකට. නෑ. සංකෘත වක්‍ර තල රූපයකට. සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වුණු සංකෘත තල රූපයකට තමයි වෘත්තයක් කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න ඕනි එක නම්. සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වුණු සංකෘත තල රූපයක් තමයි වෘත්තයක් කියලා කියන්නේ. එතකොට මේ වෘත්තයක තියෙන දේවල් මොනවද? මොකද්ද කේන්ද්‍රය කියලා කියන්නේ නිම්සි? වෘත්තයේ මැද. වෘත්ත පදේ කියලා කියන්නේ මොකද්ද අයෝධ්‍ය? වෘත්තයේ වටේ ධාරය. හරි. එතකොට වෘත්ත අරය කියලා කියන්නේ මොකද්ද නිම්සි? වෘත්තයේ භාගය. නෑ. පොඩ්ඩක් මෙන්න මේ වෘත්තේ අරේ ගිහිල්ලා තියෙන තැන් දෙක ගැන බලලා හිතලා කියන්නකෝ පොඩ්ඩක්. කොතනින්ද කොතෙන්ද ගිහිල්ලා? අරය ගිහිල්ලා තියෙන්නේ මැද වෘත්තයේ මැද සිට වෘත්තයේ කෙළවර. ඒකට කියන වචන ටිකක් මම දැන් කලින් කිව්වනේ. වෘත්තේ හරි මැදට කියන්නේ මොකක් කියලාද? කේන්ද්‍රයේ ඉඳලා ඔව් කේන්ද්‍රයේ ඉඳලා
කේන්ද්‍රයේ ඉඳලා වෘත්ත පතේට ඇඳපු සරල රේඛාවකට තමයි අරය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න ඕනි ඒක නම් අනිවාර්යෙන්ම. එතකොට මොකද්ද මේ විස්කම්භය කියලා කියන්නේ අයොද්ද? වෘත්ත පතේ ඉඳලා කේන්ද්‍රය හරහා ආපහු වෘත්ත පතේට යන සරල රේඛාවට. වෘත්ත පතේ එක් පැත්තක ඉඳලා මේ කේන්ද්‍රය හරහා වෘත්තයේ අනෙක් කෙළවරට ඇඳපු සරල රේඛාවට තමයි වෘත්තයේ විස්කම්භය කියලා කියන්නේ. එතකොට මේ වෘත්තයක තියෙන විශේෂ ලක්ෂණ මොනවද? එකක් කියන්නකෝ බලන්න නිම්සි. අයොද්ද කියන්න බලන්න එක. තනි වක්‍ර රේඛාවකින් සමන්විත වීම. මම කියලා දීපු ඒවා මතක නම් කියන්න බලන්න එක. වෘත්තයේ හැම තැනකම අරේ එකම දිගක් තමයි තියෙන්නේ. වෘත්තයේ සෑම ස්ථානයකම අරේ ඒකාකාරී වීම. නිම්සිත් කියන්න බලන්න අනිත් එක. විස්කම්භයේ දිග ඔව් විස්කම්භයේ දිග අරයේ දිගමෙන් හරි. විස්කම්භයේ දිග අරේ දිගමෙන් දෙගුණයක්. හරි. දැන් ඔන්න ඒ ටික ඉවරයි. දැන් ඔන්න පොඩි වැඩක් තියෙනවා. දැකලා තියෙනවද මේ මොකද්ද කියලා? ඔව් හයේ අච්චු පොත. දැන් එතකොට මට තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක් අහන්න. මට කියන්නකෝ බලන්න නිම්සිත් මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ගණිතය පෙළපොත. පහත සඳහන් දෑ අතුරින් වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු තෝරා ලියන්න. ලියන්න ඕනේ මට කියන්නකෝ බලන්න. රබාන. හරි. කලය වාහන රෝධය පෙනේරේ දැකලා තියෙනවද මල්ලි? ඔව් කොයි වගේද පෙනේරේ? රවුන්ඩ්. හරි. කුල්ලේද උඩ? කුල්ලේ රවුමක් තියනවද? නැහැ. වාහනයක සුක්කානම කොයි වගේද?
සුක්කානම කියන්නේ ස්ටියරින් වීල් එකට. round. හරි. තේ හැඳ රවුම්ද? නෑ. ඊත්සාකාර. කලයේ මල්ලි උඩම ධාරි රවුම්. හැබැයි කලය ගත්තට පස්සේ කලයේ රවුමක් නෙමෙයි. කලයේ තියෙන්නේ කලයේ ඝන වස්තුවක්නේ. එතකොට කලයේ තියෙන්නේ ගෝලාකාර හැඩයක්. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා තවත් ප්‍රශ්නයක්. වෘත්තයේ ඇතුළයි වෘත්තයේ මතයි වෘත්තයෙන් පිටතයි කියලා දෙයක් තියෙනවා. නිම්සිත් දන්නවද මේ මොනවද කියලා? වෘත්තයේ ඇතුළ කියන්නේ මෙන්න මේ වෘත්තයේ P A O වගේ වෘත්තය ඇතුළේ තියෙන ඒවට තමයි වෘත්තය තුල කියන්නේ. වෘත්තයේ මත කියලා කිව්වට පස්සේ මෙන්න මේ වෘත්ත පතේ මත නැත්නම් වෘත්තයේ මේ ධාරයේ මත වක්‍ර ධාරයේ මත තියෙන ඒවාට තමයි වෘත්තයේ මත තියනවා කියලා කියන්නේ. වෘත්තයට පිටින් තියෙන්නේ අනිත් ඒවා ටික. එතකොට දැන් මෙන්න මේ ප්‍රශ්නේදී පස්වෙනි ප්‍රශ්නෙට එමුකෝ අපි. මෙන්න මෙහෙම කියලා දෙනවා. වෘත්තාකාර පුවරුවකට ඉදිරියෙන් වූ ස්ථානයක සිට එම පුවරුවට ඊතල එල්ල කිරීමේ තරඟයකදී වෘත්තයේ මතට ඊහිසට පතිත වූ විට ලකුණු 10ක්ද වෘත්තයේ ඇතුළට ඊහිස පතිත වූ විට ලකුණු 5ක්ද ලැබේ. එතකොට මෙන්න මේ වෘත්ත පතය මතට පතිත වුණාම ලකුණු 10ක් දෙනවලු. වෘත්තයේ ඇතුළට පතිත වුණොත් ලකුණු 5ක් ලැබෙනවලු. හැබැයි වෘත්තයෙන් පිටතට වැදුනොත් ලකුණු එකක්වත් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ එක එක කට්ටිය දාපු තැන් ටිකක් තියෙනවා මේ ලකුණු කරලා. එතකොට කවුද මේ ලකුණු 10ක් ගත්තු කට්ටිය මේකේ? සංජීව මොහොන්. හරි අයෝත් කියන්න බලන්න දැන් ලකුණු 5ක් ගත්තේ කවුද කියලා? අයියා මට උඩ ටික පැහැදිලි වුණේ නැහැ වෙලාවේ. වෘත්තය ඇතුළට වැදුනොත් තමයි ලකුණු 5ක් ලැබෙන්නේ. එයි එහෙනම් සුනිල් ප්‍රදීප් නෆිල්. හරි. එතකොට නිම්සිත් කියන්න බලන්න කාටද ලකුණු ගන්න බැරි වුණේ කියලා? රජිට්ට. හරි. එතකොට නිම්සිත්ගෙම මම ඊළඟ ප්‍රශ්නෙත් අහනවා. දැන් මොහාන්ට ලකුණු කීයක් ලැබිලා තියෙනවද? මොහාන්ට ලකුණු 10යි. හරි. දැන් මොහාන්ට තවත් chance දෙකක් දෙනවා අපි. එතකොට ඒ chance දෙකෙන් පස්සේදී මොහාන්ට උඩරිම කීයක් ගන්න පුළුවන්ද තව ලකුණු? 30ක්. ඔව්. ගන්න පුළුවන් උඩරිම ලකුණු ගන්න 30යි. හරි. හරි දැන් මගේ ගාව තවත් පොඩි පොතක් තියෙනවා. අහන්න දෙයකිනුත් ප්‍රශ්න ටිකක්. උත්තර දෙන්න පුළුවන් දෙයකිනුත් දෙන්නට. ඔව් පුළුවන්. හරි. නෑම්බිලිය කොයි වගේ හැටයක්ද තියෙන්නේ නිමිෂේ?
අයියේ මට නෑම්බිලිය දැකලා තියෙනවද නිව්සින්? දැකලා නැද්ද? නෑම්බිලිය තියෙන්නේ ද්‍රවණ හැඩයක්ම තමයි. නෑම්බිලිය තමයි හාල් කරන්නේ. එතකොට දැන් ආපහු උගන්නපුවයිම ප්‍රශ්න ටිකක් අහමු බලන්න. වෘත්තයේ හරිමැදට කියන්නේ මොකක් කියලාද නිව්සින්? කේන්ද්‍රය. එතකොට වෘත්ත පතය කියලා කියන්නේ මොකක්ද අයෝද්ද? වෘත්තයක පිටත වක්‍රධාරය. ඔව් හරි. මොකද්ද වෘත්තයක් කියලා කියන්නේ නිව්සින්? සම්පූර්ණ තල රේඛාවකින් වට වුණු සම්පූර්ණ වක්‍ර රේඛාවකින් වට වුණු සංවෘත තල රූපයකට තමයි වෘත්තයක් කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න ඕන හරිද? මොකද්ද අයෝද්‍ය විස්කම්භය කියලා කියන්නේ? කේන්ද්‍රය නෑ ගොඩක් ඉන්න මතක මම දන්නවා අයියේ. කියන්නකෝ මල්ලි. වෘත්තයේ ධාරේ නෑ. නෑ අයියේ දන්නවා. වෘත්ත පතේ ඉඳලා අනෙක් පැත්තට තියෙන වෘත්ත පතේට මේ විස්කම්භය හරහා කේන්ද්‍රය හරහා යන ධාරයට සරල රේඛාවට. ආපහු සැරයක් හරියටම කියන්නකෝ බලන්න. වෘත්ත පතේ ඉඳලා අනෙක් පැත්තේ විස්කම්භය හරහා අනෙක් පැත්තේ ඒ කෙලින්ම තියෙන වෘත්ත පතේට යන සරල රේඛාවට. විස්කම්භය හරහා නෙවෙයි මං ඇහුවේ විස්කම්භය කියන්නේ මොකද්ද කියලා. එතකොට කේන්ද්‍රය හරහා තමයි විස්කම්භය යන්නේ. කේන්ද්‍රය හරහා. ඔව් කේන්ද්‍රය හරහා තමයි විස්කම්භය යන්නේ. මොකද්ද නිම්සි තරය කියලා කියන්නේ? විස්කම්භය හරහා කේන්ද්‍රයට එන වෘත්ත පතේ එක් ලක්ෂයක ඉඳලා කේන්ද්‍රයට ඇඳපු සරල රේඛාවට තමයි අරය කියලා කියන්නේ. හරි. දැන් ඉතින් අදට පාඩම ඉවරයි. තේරුණාද හොඳට පාඩම? තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්නකෝ මල්ලි දැන් මම. මයික් එක ඔන් කරලා අහන්න ඉතින් ලයිච් වෙන්න දෙයක් නැහැ. මුකුත් නෑ හොඳට තේරුණා. හරි මල්ලි. එහෙනම් මං කිව්වා වගේ මතක ඇතුව අර විදිහට රූපයක් ඇඳ ගන්න හරිද? මොකක් හරි ලස්සන නිර්මාණයක් කරන්නකෝ වෘත්ත ටිකක් එකතු කරලා. දැන් එහෙනම් මම පාඩම නවත්තනවා මල්ලි.